සුබ උදෑසන. අද අපි ප්‍රධාන වශයෙන්ම කාලයක් තිස්සේ දැවෙන ප්‍රශ්නයක් ගැන සහ මේ වර්තමානයේ මතුවලා තියෙන ගැටලුවක් ගැනයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි කාරණේ තමයි මේ පාසල් සිසුන් හා විශ්වවිද්‍යාල සිසුන් පිළිබඳව තියෙන ගැටලුව. දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අඩාල වෙලා අවුරුදු දෙකකට කිට්ටු ප්‍රමාණයක්, ඒ කියන්නේ අධ්‍යයන වර්ෂ දෙකක් ළමයින්ට පාඩු වෙලා ඉවරයි. ඒ වගේම උසස් පෙළ විභාගය මේ අගෝස්තු මාසේ පැවැත්වෙන නියමිතව තිබුණේ. ඒක දැන් ඔක්තෝබර් මාසෙට නොවැම්බර් මාසෙට කල් ගිහින් තියෙනවා. හැබැයි ඒක පැවැත්වෙන දිනේ පිළිබඳවත් නිශ්චිත භාවයක් ඇති වෙලා නැහැ. ඒ අතරේ ආණ්ඩුව පාසල් පටන් ගැනීම ගැන කතා කරනවා. අපි ඉල්ලීමක් කළා පාසල් පටන් ගන්න අඩු ගානේ ජනවාරි 1 වෙනිදාවත් විධිමත්ව පාසල් සිසුන් සියලු දෙනාවම එන්නත් කරණය කළා, ගුරුවරු එන්නත් කරණය කළා, ගුරුවරුන්ගේ වෘත්තීය අරගලය සාධාරණ පදනමකින් විසඳලා. ඒ එකක්වත් ආණ්ඩුව කරන පාටක් නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව දැන් ප්‍රකාශ කරලා තියෙනවා 100ට වඩා අඩු සිසුන් ඉන්න පාසල් විවෘත කරන්න යන බව. ඇත්තරම ගම්බද ප්‍රදේශවල වැසී යමින් තිබෙන පාසල් ප්‍රමාණයක් තියෙනවා. බොහෝ දුරට ශිෂ්‍යත්ව විභාගයේ දක්වා පමණයි මේ පාසල් වල අධ්‍යාපනය ලැබෙන්නේ. ඒ පාසල් නැවත පටන් ගැනීමෙන් මේ තියෙන අර්බුදය විසඳෙන්නේ නැහැ. අද වහාම පාසල් ආරම්භ කරන්න ඕනේ උසස් පෙළ සිසුනට හා සාමාන්‍ය පෙළ සිසුනට. ඒ සිසුන් වර්ග දෙක ප්‍රමුඛතා පදනමක් මත එන්නත් කරණය කරන්න ඕන. ඒ වගේම මේ හැම එන්නතක්ම ගහලා හරියන්නේ නැහැ. මොකද අපිට පේනවා පහුගිය දවස්වල මරණයට පත්වෙච්ච අයගෙන් 7%ක් 8ක් එන්නත් දෙකම ලබාගත් අය. තරුණ අයට මේ සිනෝෆාම් එන්නත ඔරොත්තු දෙන්නේ නැති බව පැහැදිලි. ලෝකේ පුරාම ඒ පිළිබඳ විද්‍යාත්මක වාර්තා තියෙනවා. ඔවුන්ට ලබා දිය යුත්තේ පයිස එන්නත. එනිසා මේ පයිස එන්නත වහාම ගෙන්වලා මේ උසස් පෙළ සාමාන්‍ය පෙළ සිසුනට හා ගුරුවරුන්ට ලබා දීලා පාසල් ඔවුන්ගෙන් පටන් ගැනීම තමයි විද්‍යාත්මක තීරණය වේ යුත්තේ. අද සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් ඉන්න ලක්ෂ 3කට ආසන්න පිරිසක්. ඒ පිරිසේ ඇත්තටම තාමත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන්න බැරි වුණා ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ පවත්වපු. ඒවට කිසිම ප්‍රායෝගික විසඳුමක් නැහැ. ඒ අනුව ඊළඟ සාමාන්‍ය පෙළ විභාගයට තමන් වාඩි වෙනවද නැද්ද කියලා ඒ සාමාන්‍ය පෙළ සිසුන්ට තීරණය කරන්න විදියක් නැහැ. මොකද ප්‍රතිඵල ලබා දීලා නැහැ. දැන් මාස 8ක් ඒ ප්‍රතිඵල ලබා දෙන්න නැතුව කල් මරනවා. මොකද හේතුව ප්‍රායෝගික පරීක්ෂණ කළා නැහැ කියලා. ඉතින් මේක මේ තියෙන අසාමාන්‍ය තත්ත්වයක්. මේ අසාමාන්‍ය තත්ත්වයට ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්න බෑ. මේවට කරන්න තියෙන්නේ මේ අසාමාන්‍ය තත්ත්වයට අසාමාන්‍ය විසඳුම් ගේන එක. ඒ කියන්නේ මේ දරුවෝ 8 9 10 ශ්‍රේණිවල මේ ප්‍රායෝගික පරීක්ෂණ කරලා තියෙනවා. ඒතර මේ ප්‍රායෝගික පරීක්ෂණ වල ප්‍රතිඵල පදනම් කරගෙන න්‍යායාත්මක විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන්න ආණ්ඩුවට පුළුවන්. ඒ නැතත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටපු සැලකිය යුතු පිරිසක් මේ ප්‍රායෝගික පරීක්ෂණ ඒගොල්ලෝ කරලා නැහැ. ඒ නිසා මේ ළමයින්ගේ ප්‍රතිඵල පමා කර ළමයින්ගේ අනාගතයත් එක්ක මේ විදිහට සෙල්ලම් කරන එක තරම් සාහසික අපරාධයක් තවත් නැහැ. ඊළඟට උසස් පෙළ. උසස් පෙළ කියන්නේ දරුවන්ගේ ජීවිත කඩයිමක්. තමන් විශ්වවිද්‍යාලයට යනවද? වෛද්‍ය පීඨයට, ඉංජිනේරු පීඨයට, කළමනාකරණ පීඨයට යනවද? නැත්නම් තමන් තාක්ෂණ පීඨයකට යනවද? තමන්ගේ අනාගතය මොකක්ද කියලා පුදුම තැතිගැන්මකින් මේ ළමයි ඉන්නේ. දැන් උසස් පෙළ දෙවෙනි වතාවේ කරන අය ඉන්නවා, තුන්වෙනි වතාවේ කරන අය ඉන්නවා, පළවෙනි වතාවේ කරන අය ඉන්නවා. මේ දරුවෝ උපරිම විදිහට මේවට සූදානම් වෙමින් ඉන්නවා. සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් නැති, ඒවට කවදාකවත් පෙනී ඉඳලත් නැති ඇත්තන්ට මේක ලොකු ප්‍රශ්නයක් නන් නෙවෙයි. ඒගොල්ලන්ගේ දරුවන්ටත් මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මේක නමුත් මේ රටේ අධ්‍යාපනය තමයි තියෙන එකම කඩයිම, එකම ඉනිමග සමාජයේ ඉහළට යන්නේ. ඒ නිසා අපි රජයට කියනවා මේ දරුවන්ගේ ජීවිතය එක්ක තවත් සෙල්ලම් කරන්න එපා. කරුණා කරලා වහාම පයිස එන්නත ලබා දීලා වහාම උසස් පෙළ සිසුන්ට පන්ති පවත්වන්න, ඒ වගේම ඔවුන්ගේ විභාග දිනය නිශ්චිත කරලා ඔවුන් මේ විදේශීය සංචාරකයෝ දහස් ගණන් ගේන්න පුළුවන් රටට, ඒ සංචාරකයෝ හරහා රෝගය බෝ කරන්න පුළුවන් දේශපාලකයින්ට විධිමත් විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව ජීව බුබුලක් ඇතුලේ මේ විභාග ටික පවත්වන්න හැකියාවක් නැහැ කියන එක අපි පිළිගන්නේ නැහැ. ඒක නිසා මොවුන්ට වැඩබැරිකම තමයි මේකෙන් පෙන්ලා දීලා තියෙන්නේ. ඒ වගේම මේ මගින් පාසල් දරුවෝ තමන්ගේ අධ්‍යාපනයත් කඩාකප්පල් කරගෙන සමාජයට බරක් වෙන, සමාජයට සතුරන් වෙන පිරිසක් බවට ඇතැම් දරුවෝ පත් වෙන්න පුළුවන් මේ විදිහට මේක ගමන් කළොත් කියන එකත් අපි අවධාරණය කරනවා. ඊළඟට මේ ආණ්ඩුව විනාශ කරලා තියෙන විශ්වවිද්‍යාල. විශ්වවිද්‍යාලවල මීට වඩා ලේසියෙන්ම මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මොකද විශ්වවිද්‍යාලවල සැලකිය යුතු පරිමාණයකින් නේවාසිකාගාර තියෙනවා. පළමුවෙන්ම ආණ්ඩුව කරන්න ඕනේ විශ්වවිද්‍යාලවල තෙරපීමකට භාජනය වෙලා ඉන්න 4 වෙනි වසරේ 3 වෙනි වසරේ සිසුවන් ටික ගෙන්න ගන්න එක. දවසකට ලක්ෂ ගණන් එන්නත් කරණය කරන්න පුළුවන් නම් මුළු රටේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එන්නත් කරණය කරන්න පුළුවන් වරුවේ.
ඔය කියන විදිහට. ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එන්නත ලබා දීලා දේශපාලන කාරණාවලින් තොරව විශ්වවිද්‍යාල නැවත ආරම්භ කරන්න රජය වහාම මේ ඊළඟ මාසේ පළවෙනිදා ඉඳන්ම පියවර ගත යුතුයි. මොකද ඒ දරුවන්ගේ අනාගතය කඩාකප්පල් වෙනවා කියන්නේ අද විශාල දරුවෝ පිරිසක් ඇති හැකි අය අධ්‍යාපනය ලබනවා. ඇති හැකි අය විදේශ විශ්වවිද්‍යාල වලට යනවා. නැති බැරි දරුවෝ අද සමාජයට වෛර කරමින් පවුලට වෛර කරමින් ජීවත් වෙන තත්යකට පත් වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල විවෘත කරන්න නම් ආණ්ඩුව පමා වෙන්නේ උද්ඝෝෂණ වලට මේ පාලකින් දක්වන බය නිසා. ඒවා ඒ දරුවන්ගේ අයිතිවාසිකම්. ඒ නිසා යහපාලන කාලේ ඔය උද්ඝෝෂණ 100කට අධික ප්‍රමාණයක් පැවැත්තුවා. එක දරුවෙකුටවත් පැහැරගෙන ගියේ නැහැ. එක දරුවෙකුටවත් පාරේදී පෝස්ටර් වලනකොට වෙඩි තිබ්බේ නැහැ. එක දරුවෙක්වත් අත්අඩංගුවට ගත්තේ නැහැ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ. හිර කරගෙන හිටියේ නැහැ. නිදහස ලබා දුන්න එක තමයි විශ්වවිද්‍යාල වලට අවශ්‍ය. ඒ දරුවෝ තේරුම් ගන්න ඕනේ, සමාජය තේරුම් ගන්න ඕනේ තමන්ගේ අධ්‍යාපනය ඉදිරියට කොහොමද ගෙනියන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ උද්ඝෝෂණ වලට බයේ විශ්වවිද්‍යාල වහගෙන ඉඳීම තරම් සාපරාධී අපරාධයක් තවත් නැහැ. ඉතින් ලංකාවේ විශ්වවිද්‍යාල වලට ගිය ඇමතිවරු බොහොම අතලොස්සයි ඉන්නේ උතන. අනික් අය සියලු දෙනාටම එවැනි අධ්‍යාපනයක් ඇත්තෙත් නැහැ. ඒක නිසා ඒගොල්ලන්ට මේ ගැන අගයක් නැතුව ඇති. නමුත් විශ්වවිද්‍යාල දරුවෙක් ඉන්න දෙමාපියෙක් හැටියටත් මම ආයාචනා කරන සියලු දෙමාපියන්ට දැන් ඕගොල්ලෝ කටපියාගෙන හිටිය ඇති. ඕගොල්ලෝ දැන් නිහඬව හිටිය ඇති. මේ උසස් පෙළ ශිෂ්‍යයින්ගේ බර තියෙන්නේ දෙමාපියන්ට. විශ්වවිද්‍යාල දරුවන්ගේ බර තියෙන්නේ දෙමාපියන්ට. එකතු වෙන්න, කතා කරන්න, මේ ගැන හඬ නගන්න. මොකද මේ ආණ්ඩුවට එහෙම දෙමාපියෙකුට දරුවෙක් ගැන තියෙන සහකම්පනයක් පේන තෙක් මානිකවත් නැහැ. ඒ නිසා වහාම ඉදිරිපත් වෙන්නේ කියලා අපි ඒ සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා හිටනවා. මීට කලින් විශ්වවිද්‍යාල ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් වුණා දෙමාපියෝ අවස්ථා ගණනාවකදී. අපි දැක්කා සයිටම් ප්‍රශ්නේදී දෙමාපියෝ මුල් වුණා සෑහෙන දුරකට ඒ ප්‍රශ්න විසඳන්න. ඒ නිසා දෙමාපියන්ගෙන් අපි ඉල්ලා හිටනවා තවත් නිහඬව බලා සොහිට ඉදිරිපත් වෙන්න මේ ගැටලු විසඳාගෙන තමන්ගේ දරුවන්ට විශ්වවිද්‍යාල විවෘත කරගන්නත් ඒ වගේම උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග පවත්වා ගන්න. ඒ වගේම අපි අද අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන තව වැදගත් කාරණයකට ඒක තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්නේ. මේ ආණ්ඩුව විසින් ඇති කරපු නව 100% සල්ලි තැන්පත් කරන්න ඕනේ විදේශවල ණයවර ලිපි වලට කියන මේ කාරණේ ඇත්තටම සිද්ධ වුණේ වෙන මොකක්වත් නෙවෙයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකෝ 100,000 ගානකට තමන්ගේ ව්‍යාපාර අහිමි වීම. ව්‍යාපාරිකෝ 3-4 දෙනෙක් ආණ්ඩුවේ හිතවත් 3-4 දෙනෙකුට පමණක් මේ ශේෂ්ත්‍රවල ව්‍යාපාර විවෘත වීම. ඒ අනුව මින් ඉදිරියට දුරකථන ගෙන්නන්න, ටෙලිවිෂන් ගෙන්නන්න, එහෙමත් නැත්නම් රෙදි හෝදන යන්ත්‍ර ගෙන්නන්න, එහෙමත් නැත්නම් වෙනත් ගෘහ උපකරණ ගෙන්නන්න, වායු සමන යන්ත්‍ර ගෙන්නන්න, ඒ වගේම ඇඳුම් ගෙන්නන්න, ෂැම්පෝ ගෙන්නන්න, ඒ වගේම කෑම බීම වර්ග ඇපල් මිටි ගෙන්නන්න. මේ අනාදී සෑම ශේෂ්ත්‍රකම ඒකාධිකාරය 3-4 දෙනෙක් අතරපත් වෙනවා. මේවා එක්ක ව්‍යාපාර කරගෙන ගිය විශාල පිරිසක් අනාථ වෙන එක ඉතාමත්ම පැහැදිලි. මහ බැංකුව ගත්ත අදූරදර්ශී තීරණයක්. හැබැයි ඒකට මහ බැංකුවට විතරක් දොස් කියලා වැඩක් නැහැ. මොකද මේක ආණ්ඩුවේ තීරණයක්. ඉතින් ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේක කොවිඩ් නිසා ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. මොකද ලෝකයේ තව කොවිඩ් තියෙන රටවල් තියෙනවා. ඒ කිසි රටක වාහන ගෙන්නන්න එක නවත්තලා නැහැ. අපේ අල්ලපු රට ඉන්දියාවේ කොවිඩ් තියෙනවා, බංගලි දේශේ කොවිඩ් තියෙනවා, පාකිස්තානේ කොවිඩ් තියෙනවා. වාහන ගෙන්නන්න එක නවත්තලා නැහැ. ඖෂධ ගෙන්නන්න එක නවත්තලා නැහැ. කෑම බීම ගෙන්නන්න එක නවත්තලා නැහැ. දුරකථන තහනම් කළා නැහැ. ටෙලිවිෂන් තහනම් කළා නැහැ. ඉතින් මේ කොවිඩ් අර්බුදයක් නෙවෙයි මේ රටේ මූල්‍ය කළමනාකරණයේ අර්බුදයක්. ඒක නිසා මේකෙන් අනාථ භාවයට පත්වෙච්ච සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් අපට දුරකථන ඇමතුම් දෙනවා. අපි මේ පිරිසටත් කියන්න තියෙන්නේ අපි මේක ජය ගන්න ඕනේ සාමූහිකව. සංවිධානය වෙන්න, එකමුතු වෙන්න, 3-4 දෙනෙක් ගජමිතුරන්ට ව්‍යාපාර කරගෙන හම්බු කරගන්නයි දහස් ගණනක් අපේ ව්‍යාපාරිකයන් අසරණ වෙලා තමන්ගේ ව්‍යාපාර අහිමි කරගෙන, දේපොළ අහිමි කරගෙන කටයුතු කරන්නටයි තවදුරටත් ඉඩ දිය නොහැකි. විශේෂයෙන්ම අපි දැක්කා අර සහල් මෝල් හිමියන් පිළිබඳ ගැටලුවේදීත් කුඩා සහල් මෝල් හිමියන්ටත් විශාල හිරිහැර කිරීම ආණ්ඩුව විසින් කළා තියෙනවා. ඒ වගේම ඒ ආණ්ඩුව විසින් එහෙම කරලා අරගෙන තියෙන බොහොම සොච්චම පාරිභෝගික අධිකාරිය එයයි ඒ වගේම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්තුමයි කිව්වා විශ්‍රාමික මේජර් ජෙනරාල් සහල් ටොන් 1000ක් ගත්තා කියලා. සහල් ටොන් 1000යි කියන්නේ ලංකාවේ දවසකට සහල් ටොන් 6600ක් ඕනේ දවසකට. එක වේලක් කන්නත් නැහැ. ඒ ගත්ත හාල් තොග වලින් සැලකියුතු විනාශයක් කරලා තියෙනවා. අද ගොවියා අමාරුවේ වැටලා තියෙනවා තමන්ගේ වී ටික විකුණ ගන්න බැරුව. ඒ වගේම පාරිභෝගිකයා අමාරුවේ වැටලා තියෙනවා අඩු මිලට සහල් නැතුව.
ඒ විතරක් නෙවෙයි අද තේ ආදී ශේෂ්ත්‍ර හැම ශේෂ්ත්‍රකම ඉන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා බිම්මට්ටම් කරලා තියෙනවා. මේ සියලු දෙනාම දැන් නැගිටිය යුතුයි, සංවිධානය විය යුතුයි. හදිසි නීතියට මේ ජනතාව නවත්තන්න ඉඩකඩ ලබා දෙන්න බෑ. අපි සියලුම දෙනා පොඩි මිනිස්සු ටික එකට එකමුතු විය යුතු කාලයේ යුගය ඇවිල්ලා තියෙනවා කියන එක මේ අවස්ථාවේ අවධාරණය කරනවා. අන්තිමටම පාසල් විවෘත කරන්න කියලා ඉක්මනින් දැන් රජයෙන් දෙන්න පුළුවන් උපරිම මුත්‍ය සමිතිය මහා ගුණවලට ලබා දීලා. දැන් පාසල් දෙවියන්ගේ රටේට තියාගෙන ඒගොල්ලන් තාමත් මුත්‍ය අරගෙන ගෙනියනවා. මේක හොඳ දෙයක්ද මේ දෙවියන් මේක? මෙහෙමයි. දැන් ඒ ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට සහනය ලබා දීම සඳහා වෙන ඒ විසඳුම සඳහා ඒ සුබෝධනී කමිටුව පත් කළේ මේ ආණ්ඩුවමයි. ඉතින් ඒ කමිටුවේ වාර්තාවට අනුව Tamanට අවශ්‍ය වැටුප් ලබා දෙන්න කියන එක තමයි මේ ගුරුවරුයි විදුහල්පතිවරුයි කියන්නේ. පාසල් විවෘත කරන්න බැරි වෙලා තියෙන්නේ ගුරුවරු විදුහල්පතිවරුන්ගේ වැඩ වර්ධනය නිසාම නෙවෙයි. මේ පාසල් දරුවන් එන්නත් කරණය කිරීමට ප්‍රමාණවත් වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේම හැම එන්නතම පාසල් දරුවන්ට ගහන්නත් බෑ. ඒ සඳහා තියෙන එන්නත පයිසා එන්නත. ඒ නිසා මේ ගුරුවරුත් එක්ක විධිමත්ව සාකච්ඡා කරලා ගුරුවරුන්ට චණ්ඩිකම් කරන්නේ නැතුව ගුරුවරු මේ නිකන් ගෙදර හිටියේ ඒක නිසා ඒගොල්ලන්ට පඩි ගෙවන්න ඕනේ නැහැ වගේ කතා පවත්තන්න නැතුව ආණ්ඩුව එක විසඳන්න කටයුතු කරන්න ඕනේ. අපි එකක් කියන අපි ගුරුවරුන්ට යහපාලන කාලේ ලබා දුන්නු වැටුප් වර්ධකේ ඒක නැවැත්තුව මේ ආණ්ඩුව 2020 ජනවාරි මාසේ ඉඳන්. ඒ වගේම විශ්‍රාමිකයන් දීපු වැටුප් වර්ධකෙත් නැවැත්තුවා. ඒ වගේම ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට රණුග්ගේ කොමිසමෙන් ලබා දීපු ඒ සහන ලබා දීමත් ආණ්ඩුව ජනවාරි 1 වෙනිදා ඉඳන් 2020 නැවැත්තුවා. අඩු ගානේ ඒ ටිකවත් යහපාලනේ දීපු ටිකවත් දීලා ගුරුවරුන්ගේ හිත දිනාගෙන ඕනේ ඒ සාකච්ඡා කරන්න. ඉතින් ගුරුවරු මං හිතන විදිහට සුනම් වෙයි. දැන් මේ යන විදිහට මේ කාලකන්ණි කියලා හදිසි නීතිය පාවිච්චි කරලා ගුරුවරු අත්අඩංගුවට අරගෙන නිරෝධායන මධ්‍යස්ථාන වලට ඇවලා ඒ විදිහේ ක්‍රියාවලියකින් ගුරුවරු තව තවත් ඒ අය කොන් වෙමින් ඔවුන්ට ප්‍රහාර එල්ල කරමින් එහෙම මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඔවුන් මේ රටේ ඉතාමත්ම වැදගත් ජන කණ්ඩායමක්, වැදගත් සේවයක් කරන පිරිසක්. ඔවුන් කියලා තියෙනවා මේක විසඳීමේ මඟ. ඒ විසඳීමේ මඟ ක්‍රියාත්මක කරන්න අධ්‍යාපන ඇමතුමාට පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් රජය ක්‍රියා කළ යුතුයි අපේ දරුවන්ගේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්නේ නැතුව. මේවා ඉතින් මේ රජයේ ලොහන් රත්වත්තේට හුදකලා සිද්ධියක් නෙවෙයිනේ. මේ රජය කියන්නේ ඇත්තටම පාදඩ දේශපාලනයක කෙම්බිමක් තෝතැන්න. ඉතින් ඒක ගැන අපි පුදුම වෙන්නේ නැහැ ලොහන් රත්වත්තේගේ සහ අනිකුත් ඔය මැති ඇමතිවරුන්ගේ දැන් තියෙන හැසිරීම. මේ ආණ්ඩුවේ වැදගත් මැති ඇමතිවරු ඉන්නවා. ඒගොල්ලන්ට කිසිම කෙනෙකුට හඬක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන් පිටතයි හඬ තියෙන්නේ ওই જાතිය පිරිසකට තමයි. ඉතින් ලොහන් රත්වත්තේ මහත්තයා ඉල්ලා අස්සීමෙන් විතර ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඔහුට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. රටේ නීතියක් තියෙනවා ඒ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. දැන් මේ වල පිට දැන් ඔය පාසල් ප්‍රශ්නේදී මම කතා කරා. දැන් ඔය ගුරුවරුන්ගේ ඉල්ලීමත් එක්ක රජයේ මේ වෙනද දෙන ඔප්ෂන් වලට ඒ ගුරු ඇක්ටිනෝයින් විශේෂයෙන් කරේ ඔවුන් කියන සමහර ඔය ඔබතුමා කිව්වා මේ ප්‍රැක්ටිකල් සම්බන්ධයෙන් අර නිමිත් තියෙනවා. මොකක් හරි මේ උයසෙන් අපිට දේශපාලනික අජෙන්ඩා එකක් සාක්ෂාත් කරගන්න කියන ඔබතුමා කියන්නේ නැත්තේ. ඒක ඔබතුමා කතා කරන්නේ නැත්තේ. කිසිසේත්ම දේශපාලන න්‍යාය පත්‍රයක් නැහැ. තැපැල් ඡන්ද ප්‍රතිඵල වලින් පෙනුනේ ගුරුවරු කාටද ඡන්ද දුන්නේ කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් 70% ඡන්ද දුන්නේ ගොඩාබේ රාජපක්ෂ මහත්තයට. ගුරුවරු. ඒගොල්ලන් දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙන විදියන්නේ. අද ගුරුවරු සමස්තයක් හැටියට නැගිටලා තියෙන්නේ ඒකයි. ඉතින් ගුරුවරු මේකට සුනම්ම වෙයි ආණ්ඩුව සුනම්ම වෙලා කටයුතු කරනවා. හැබැයි ඊට කලින් ගුරුවරු හා දැන් ගුරුවරු නම් වැඩි හිටියෝ උඟ දෙනෙකුට එන්නත ලැබිලා ඇති. හැබැයි පාසල් දරුවෝ එන්නත් කරණය කළා මේකට අවශ්‍ය භෞතික සූදානම ඇති කිරීමට ආණ්ඩුව මුකුත් වැඩ කරන්නේ නැහැ. එහෙම වැඩ කරලා පෙන්නලා නැහැ. විශ්වවිද්‍යාලවල ළමයින්ට එන්නත දීලා විශ්වවිද්‍යාල පටන් ගන්න මුකුත් ආණ්ඩුව වැඩ කළා නැහැ. ආණ්ඩුවට මේ උගත්තු අවශ්‍ය නැහැ. ආණ්ඩුවට ඕනේ පාදඩයෝ පිස්තෝල අරගෙන දැඟලිලි දඟලන ගොඩනැගිලි කඩන්න යන වැව් ටික වැව්තාවලු කඩන්න යන පාදඩ දේශපාලනය තමයි ආණ්ඩුවට ඕන. ඒ ආණ්ඩුවට උගත්තු අවශ්‍ය නැහැ. උගත්තුන්ට මේ වෛර කරනවා මේ කට්ටිය. මේ හදන්නේ ආණ්ඩු මට්ටු කරලා හිර කරලා යට කරලා පාගලා මේ රටේ විශ්වවිද්‍යාලත් කරගෙන යන්න පුළුවන් පාසලුත් කරගෙන යන්න පුළුවන් කියන එක.
අර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පුජ්‍යලික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පනත සම්මත කරගන්න බැරිවීමේ වෛරය තමයි මේ පිරිමහන්නේ. ඔබතුමා අලුත් මහ බැංකුව අධිපතිවරයාට දෙන උපදේශ මොකක්ද කියනවා? මෙහෙමයි. මහා බැංකුව අධිපතිවරයා ගැන නම් කතා කරලා වැඩක් නැහැ. මේ රටේ මහ බැංකු ශේෂ්ත්‍රය මහ බැංකුව කියන එක දේශපාලනකරණය කරලා අද මේ රට පත් වෙලා තියෙන මූල්‍ය අර්බුදයේ ප්‍රධාන වගඋත්තරකාරයෙක් තමයි අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා. ඔහුගේ පාලන කාලයේ සිදුවෙච්ච බැඳුම් කර වංචාව රුපියල් මිලියන 10,000කට වැඩි බව වෝහාරික විගණන වාර්තාව පෙන්ලා තියෙනවා. ඔහුගේ කාලේ තමයි අර ග්‍රීක් බැඳුම් කර වංචාව සිද්ධ වුණේ. ඔහුගේ මැදිහත් වීමක් තිබුණා හෙජින් වංචාවට. ඒ වගේම ඔහු මහ බැංකුවේ ධනය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලට සම්බන්ධ වෙච්ච කාරණාවලදී අයථා විදිහට භාවිතා කළා. ඒ වගේම සුබේරි නමින් වෙච්ච ඇමරිකා එක්සත් ජනපද ඔත්තුකාරයෙකුට පාවිච්චි කළා. ඒ කියන්නේ මහ බැංකුව කියන එකේ ගෞරවණීය නාමය පතුලටම කෙලසපු කෙනෙක්. ඒක නිසා එතුමා කියනවා මේ විපක්ෂයේ බය වෙලා කියලා. අනේ අපි බය වෙලා තින්නේ කබ්‍රාල් මහත්තයාට නෙවෙයි. මේ රටේ දරුවන්ට මේ රටේ අනාගතයට වෙන්න යන ව්‍යසනීය ආර්ථික ක්‍රියාවලිය. මොකද මේ රටේ ආර්ථිකය විනාශ කරපු නිලධාරියෝ දෙන්නෙක් ඉන්නවා. මේ තත්ත්වයට මේ රටපත් කරපු. එක්කෙනෙක් ආචාර්ය පී.බී. ජයසුන්දර, අනිත් එක්කෙනා අජිත් නිවාඩ් කබ්‍රාල්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පවුලෙන් පිටත කාට හරි මේ රටේ අද මේ පත් වෙලා තියෙන ආර්ථික බිඳ වැටීම ගැන චෝදනා කරනවා නම් ඒ චෝදනා එල්ල යුතු ප්‍රධානම චරිත දෙක ඉන්නවා. ඉතින් මේ මිනිවල හාරපු අයගෙන් ගොඩේමක් ගැන බලාපොරොත්තු වෙනවා නම් ඒක විහිළුවක්. හරිද? ජිනීවා මානවිකම් කොමසාරිස්වලී මෙතන වාර්තාවෙන් කියනවා මේ ලංකාවේ දිනපාලනය සඳහා ගෙනාපු ඒවත් දැන් මානවිකම් ගැන කතා කරනවා. එතකොට මේකත් තමයි රටේ ස්වෛරීභාවයේ ප්‍රමාණයක් කිලෝමීටර් මේමයි ජිනීවා මහලේකම් නෙවෙයි. ආණ්ඩුව කරගත්ත ඉතාමත්ම මෝඩ වැඩක් තමයි ආහාර මිල පාලනයට වෙනත් නීති රීති ගණනාවක් තිබියදී පාරිභෝගික ආරක්ෂක පනත තිබියදී අත්‍යවශ්‍ය සේවා පනත තිබියදී ඒ වගේම මෙවැනි අර්බුද කළමනාකරණය කිරීම සඳහා වෙනම පනතක් මේ ආපදා කළමනාකරණය නමින් තිබියදී මේ ආරක්ෂක තත්ත්වයක් හදිසි තත්ත්වයක් ත්‍රස්තවාදීන් මැඩලීමක් වැනි ප්‍රශ්නයකට යොදා ගන්න මේ හදිසි නීතිය මේක යොදා ගැනීම නිසා මුළු ලංකාවේම ප්‍රතිරූපයේ ලෝකේ විනාශ වුණා. ගිහින් බලන්න විදේශීය නාලිකා ලංකාවේ ආහාර හදිසි තත්ත්වයක්. ලංකාව ආර්ථික අතින් මිද වැටෙන්න ආසන්නයි. මේ ආහාර මිල පාලනයට හදිසි තත්ත්වය යොදා ගැනීමෙන් අදහස් කළේ වෙන මොකක්වත් නෙවෙයි ආරක්ෂක හමුදාවලට බලතල දීමත් ඒ වගේම ඔවුන්ගේ අත්‍යවශ්‍ය සේවාවන් බවට වරායයි අත්‍යවශ්‍ය සේවාවක් කරන්නේ. හේතුව අක්කර 14ක් කුණු කොල්ලට විකුණන්න යනවා. චීන සමාගමකට. විදුලි බලයයි අත්‍යවශ්‍ය කරන්නේ. මේ විදුලි බලය පවත්වාගෙන යන්නද? නෑ. විදුලි බල මණ්ඩලයට අයිති ප්‍රධාන එකක් දැනටමත් නිර්මාණය කළ තියෙන යුගධන විබලාගාරය, අනික තමයි නිර්මාණය කරන්න යන සොබහධන විබලාගාරය ඇමරිකානු පෝට්‍රස් සමාගමට විකුණන්න. ඒ වගේම ලංකාවට ගෑස් සැපයීම ගැන නිකන් ලොකු කතා අපිට ඇහෙනවා බලශක්තිය ඇමතිගෙන්. හැබැයි ගෑස් සැපයීමේ ඒකාධිකාරය ඇමරිකානු පෝට්‍රස් සමාගමට පවරලා තියෙනවා. ඊළඟට තෙල් සංස්ථාව. තෙල් සංස්ථාවේ අනාගතය සඳහා ඊටාම වංචනික ගණදෙනුවක් සිදු කරගෙන යනවා. අපි ඒ ගැන දැන් හදාරගෙන යනවා. ඩොලර් බිලියන 2.5ක් එහි 107ක කප්පම ලබා දෙන්න යනවා කොන්සෙප්ට් ග්ලෝබල් කියන සමාගමට. මේ ගැන අපි හොයාගෙන යනවා. මෙන්න මේවට එරෙහිව නැගිටින වෘත්තීය සමිතිය ඇතුළු ඒ ජනතාව මර්ධනය කිරීම තමයි මේක පස්සේ තියෙන්නේ. ඔය මානවිකම් කොමසාරිස්වරිය කිව්වත් නැතත් මේවා ඇත්තටම ඊටාම භයානක දේවල්. වෙළඳපොළ සහ වාණිජ්‍ය කියන එක අධිනීති යටතේ පාලනය කරන්න ගියාම වෙන එකම දේ තමයි කළු කඩේ ඇති වෙන එක. ඒ කළු කඩේ දැන් ඇති වෙමින් තියෙනවා. කිරිපිටි නැහැ, සීනි නැහැ, තව මාස දෙකකින් පරිප්පු නැහැ, කොත්තමල්ලි නැහැ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැහැ. මේ හැම පැත්තකින්ම ජනයා බැට කරනවා. ඊළඟට ඖෂධ නැහැ. තව ටික දවසක් යනකොට ගෑස් ඒ වගේම කන්තෙල් වලටත් මේ ප්‍රශ්නේ එනවා. මේ ගමන් කරමින් තිබෙන්නේ ලෙබනනේ දෙසට. ඒ නිසා මේ කොමසාරිස්තුමිය මොනවා කිව්වත් අපිට ඒක අදාළ නැහැ. මේ රටේ මේ ප්‍රශ්නයෙන් ආණ්ඩුව කරගත්තේ අන්තර්ජාතිකව ඔවැනි මැදිහත් වීමකට අවශ්‍ය කරන පසුබලය තවත් ශක්තිමත් කිරීම තමයි ඒගොල්ලෝ කළේ. ඇත්තටම ඔබතුමා හිතන්නේ කවුද මේක ලියලා දීලා ඇත්තේ? මොකද්ද? මේක තොරතුරු දීලා ඇත්තේ කවුද? මානවිකම් කොමිසම වල කියන්නේ. මානව හිමිකම් කොමිසමේ ඕන තරම් මානව හිමිකම් කොමිසමට ඇස් නැද්ද මේ ගැසට් අරගෙන බලන්න. කවුරුවත් තොරතුරු දෙන්න ඕනේ.
මානව හිමිකම් කොමිසම මේ ආණ්ඩුව ආවට පස්සෙම මේ ආණ්ඩුවත් එක්ක කටයුතු කරන්න. දැන් ඔය ලොකුවට ආණ්ඩුව දොස් නැගුවට දැන් GL පීරිස් මහත්තයා සහයෝගයෙන් කටයුතු කරන්න සම්පූර්ණ එකඟ වෙලා තියෙනවානේ. රාජ්‍ය නෝන සංවිධානය එක්ක මානව හිමිකම් කොමිසම එක්ක සම්පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන්න. ඉතින් ආණ්ඩුවම දෙනවා ඇති මේවා ටික. සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා. පක්ෂනායකතුමා මේ වෙලාවේ ආණ්ඩුවට දැම්මම මැතිවරණයකට යන්න කියලා මේක මැතිවරණයක් පවත්වන සුසු වාතාවරණයක් කියලා ඔබතුමා කියනවා. මේමයි විපක්ෂ නායකතුමාගේ කාරණා දෙකක් එතුමා කියලා තියෙනවා. එකක් තමයි ආණ්ඩුව සම්පූර්ණයෙන්ම පොරොන්දු කඩ කරලා ජනතාවගේ බලාපොරොත්තු කඩ කරලා තියෙනවා. ඒක මේ රටේ සෑම කෙනෙකුටම දැනෙන තේරෙන දෙයක් තමයි විපක්ෂ නායකතුමා ඒ පළ කරලා තියෙන්නේ. ඊළඟට මැතිවරණ පැවැත්වීම ගැන එතුමාගේ අදහසක් එතුමා පළ කරලා තියෙනවා. නමුත් අපි කවුරුත් දන්නා මේ වසංගත තත්ත්වයේ යටතේ අපි ඕක 2020 දී කිව්වා 2020 මාර්තු මාසේ මාස 6කට කලින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. අපි කිව්වා ඡන්දෙ තියන්න එපා. අපි ඕන සහයෝගයක් දෙන්න. මුලින් මේ කොවිඩ් එක මර්ධනය කරන්න කියලා. ඉතින් කොවිඩ් මර්ධනය තමයි මේ අවස්ථාවේ තියෙන්නේ. මේ අවස්ථාවේ මේ මැතිවරණ තැබීමේ කාරණයක් තැබීම සුදුසු නෑ කියන එක තමයි මගේ මතය.